හොඳයි පින්වත්නි දැන් ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ හැම දෙනාම tempත් වෙන්න. පන්සිල් සමාදන් වීම සඳහා සූදානම් වන්න හැම දෙනාම නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම්බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාති පාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විඤ්ඤාදානා වේදමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේදමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේදමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේදමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සාදු සාදු සාදු
Samantha Cakkavalesu Atra Gaccantu Devata Saddhammang Munirajassa Sunantu Sagga Mokkhadan Dhammasavana Cakkavalesu Ayang Badandra Gaccantu Devata Saddhammang Munirajassa Sunantu Sagga Mokkhadan Dhammasavana Cakkavalesu Ayang Badandra Gaccantu Devata Saddhammang Munirajassa Sunantu Sagga Mokkhadan Dhammasavana Cakkavalesu Ayang Badandra Gaccantu Devata Deviyan ආරාධනා කළා වැඩි වුණා අපහු මම ආරාධනාව කරන්නම් Samantha Cakkavalesu Atra Gaccantu Devata Saddhammang Munirajassa Sunantu Sagga Mokkhadan Dhammasavana Kalu Ayang Badanta Dhammasavana Kalu Ayang Badanta Dhammasavana Kalu Ayang Badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Sabbam bhikkhave adittang kinca bhikkhave sabbam adittang Cakkung bhikkhave adittang rupa aditta Cakku viññānaṁ adittang Cakku samphasso aditto Yampidang Cakku samphasse paccaya uppajjati vedaitang Sukhaṁ va dukkhaṁ va dukkhamasukhaṁ va Tampi adittang Kena adittang Adittang ragaggina dosaggina mohaggina Adittang jatiya jaramaranena sokehi paridevehi dukkehi domanassehi upayasehi adittanti vadamiti ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි දැන් හැමදෙනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. Zoom තාක්ෂණයේ ඔස්සේ විසුරුවා හරිනු ලබන මේ සජීවී ධර්ම දේශනාව අද පවත්වනු ලබන්නේ අනුරාධපුර අභයවැව සිරිරහල් සෙනසුනේහි බුද්ධ මන්දිරයේ සිට ඔබට මේ පසකින් දිස්වන්නේ එම බුද්ධ මන්දිරයේහි වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස වැඩ හිඳිමින් මා ඉදිරිපසින් මට පේන්නේ උතුම් මහසෑය රදුන් ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ එක් පසකින් රමණීය බසවක්කුලම වෙල්යාය තවත් පසකින් බසවක්කුලම වැව ඒ වගේම වෙල්යාය
ඉස්මත්තේ අභයගිරි චෛත්‍යරාජයන් වහන්සේ දර්ශනීය වෙමින් තමයි මම මේ දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් අද මේ වාගේ ධර්ම දේශනාවක් ඔබ වෙත සමීප කරවන්නේ අපේ සදහැවැති දායක මහත්මයෙක් මුල් වෙලා. විශේෂයෙන්ම අපේ කුමාර් පුංචිහේවා මහත්මයා ගායනී දියණිය බෑණනුවන් මේ පවුලේ සහෝදර සහෝදරියන් ඒක රාශී වෙලා මේ වටිනා පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ මීට වසර 2කට කලින් අභාව ප්‍රාප්ත වූ සිය දයාබර බිරිඳ වන දම්ධාරා උයන්සිංහ ජයවර්ධන පුංචිහේවා මහත්මනිය සිහිපත් කරලා එතුමියට පරලොවින් සංග්‍රහ කිරීම පින් අනුමෝදන් කිරීම මූලික අරමුණු කරගෙන ඒත් එක්කම ඔබට දැක ගන්නට ලැබේවි තවත් අරමුණු කිහිපයක් අපේ පුංචිහේවා මහත්මයා සඳහන් කරලා තිබෙනවා. මූලිකව වසර 2කට කලින් අභාව ප්‍රාප්ත දම්ධාරා උයන්සිංහ ජයවර්ධන පුංචිහේවා මහත්මනියට පින් අනුමෝදන් කිරීම පිණිස ඒ වගේම පුංචිහේවා මහත්මයාගේ පුංචි අම්මා මෑණියන්ගේ නැගණිය දැනට තෙමසකට පෙර අභාව ප්‍රාප්ත වූ කොර්නේලියා විනීතා ජයසූරිය ද සිල්වා මහත්මනියට එවැගේම කුමාර් සාරුවන් පුංචිහේවා මහත්වරුන්ගේ අභාව ප්‍රාප්ත දෙමාපියන් වන ගාදී පුංචිහේවා ජීවානන්ද සිල්වා මහත්මයා සහ ලෙස්ලින් පියසීලි ජයසූරිය මහත්මිය සහ එයන්ගේ දෙගුරුන්ට දම්ධාරා මහත්මියගේ අභාව ප්‍රාප්ත දෙමාපියන් වන උයන්සිංහ ජයවර්ධන සුමනසිංහ මහත්මයා පියවති සුමනසිංහ මහත්මිය සහ ඔවුන්ගේ දෙගුරුන්ට ඒ වගේම බලාපොරොත්තු වෙනවා ජූනි 16 වෙනිදා පුංචිහේවා මහත්මයාගේ ආච්චි වසර 100ක් ආයු වළඳා මීට වසර 32කට පෙර අභාව ප්‍රාප්ත ඇලිස් මහරජා ජයසූරිය සිල්වා මහත්මියට පින් දෙන්න. ඒ වගේම පුංචිහේවා මහත්මයාගේ සීයා වසර 94ක් ආයු වළඳා මීට වසර 54කට පෙර අභාව ප්‍රාප්ත ගාර්දී පුංචිහේවා ඒබ්‍රහම් සිල්වා මහත්මයාට පින් දෙන්න. සියලු දෙනාටමත් සංසාරගත ඥාතීන්ට ඒ වගේම අපවත් වී වදාළ සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාට සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. රුවන් පුංචිහේවා කුමාර් පුංචිහේවා දෙපළගේ බාප්පා විශ්‍රාමික රජී වෛද්‍ය ජී.පී. පරාක්‍රම සිල්වා මහත්මයාගේ 88 වෙනි ජන්මදිනය සඳහා එතුමාට ආශිර්වාද කරන් මහාචාර්ය ගුණ්ඩ්‍යා බණ්ඩාර මහත්මයාගේ උපන්දිනය වෙනුවෙන් එතුමාට සෙත් පතන්න ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. ඉතින් ඔන්න ඔය කියන බලාපොරොත්තු පෙරදරි කරගෙන තමයි අද මේ ධර්ම දේශනාව මෙලෙසින් පවත්වන්නට කල්පනා කළේ. ඉතින් අද මේ ධර්ම දේශනාව මම අලුතෙන් Zoom තාක්ෂණයේ ටික ටික ඉගෙන ගනිමින් පවතින්නේ. පළවෙනි වතාවට තමයි මමම ඔපරේට් කරලා මේ විදිහට මේ ධර්ම දේශනාව පවත්වන්නට කටයුතු සූදානම් කරගත්තේ. ඉතින් ඔබ හැම දිනම ඇති වෙන සමහර වෙලාවට ඇති වෙන තාක්ෂණික දෝෂ ඉවසා දරාගෙන මේ දේශනාව ශ්‍රවණීය කරනවා ඇති කියලා මා විශ්වාස කරනවා. ඉතින් පින්වත්නි මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයට අයිති සබ්බ වර්ගයේ ආදිත්ත පරියාය කියන සූත්‍ර දේශනාව.
සබ්බ වර්ගයට අයිති ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව. එතකොට මේ සූත්‍ර දේශනාව මේ නමින්ම තවත් සූත්‍ර දේශනාවක් සංයුත්ත නිකායේ තියෙනවා. ඒත් සලායතන සංයුත්තේමයි තියෙන සමුද්ද වර්ගයේ ඒකත් ආදිත්ත පරියාය සූත්‍රයමයි. ඉතින් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ඔබ අපේ හැම දෙනාම අත්විඳින, එහෙම නැත්නම් අපි හැමෝම මුහුණ දෙන ගිනි ಜಾති 11 ගින්නක් පිළිබඳව අවධාරණය කරමින් තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුල් කාලයේ දේශනා කරපු සූත්‍රයක් හැටියට තමයි හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වසර 45ක් පමණ වැඩ සිටියනේ. එතකොට අන්න ඒ පළවෙනි කාලයේදී තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරා කියලා සඳහන් වෙලා තිබෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයා ශීර්ෂයේ වැඩ ඉන්න කාලේ බුද්ධ ගයාවයි රජගහ නුවරයි යන පාර තියෙනවනේ. ඔන්න ඔය පාර වැටෙන්නේ මේ නීරංජනා ගඟ අයිනෙන් වගේ. ඉතින් ඒ හරියට කියන්නේ ගයා ශීර්ෂය කියලා. මොකද අර බුද්ධ ගයාව ඉස්මත්ත නිසා. එතකොට ඒ ගයා ශීර්ෂයේ හිටපු බොහොම ජනප්‍රිය ශාස්ත්‍රූවරු 3 දෙනෙක් තමයි අර නදී උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියලා කියන්නේ. ඉතින් මේ කටියට අපි කියන්නේ තුන්බෑ ජටිලයෝ කියලා. ඒ අයට වෙන වෙනම ගෝලයෝ 500 හිටියා. ඉතින් අන්න ඒ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන මේ තුන්බෑ ජටිලයන්ගේ ගෝලයන් සමගින්ම ඒ අය පසු කාලීන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වුණා. ඉතින් ඒ ශ්‍රාවකයන් වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර දේශනාවක් හැටියට තමයි මේ සූත්‍ර දේශනාව සඳහන් වෙලා තිබෙන්නේ. එතකොට මේ සූත්‍රයේ නම අපි දැන් ඉගෙන ගත්ත ආදිත්ත පරියාය සූත්‍රය කියලා. ආදිත්ත පරියාය සූත්‍රය. ආදිත්ත පරියාය කියන වචනය දැන් අපි තේරුම් ගමු. ආදිත්ත කියන්නේ ගිනි ගන්නා ලද කියන එක. ඇවිලගත් කියන අදහසයි ආදිත්ත කියලා කියන්නේ. පරියාය කියලා කියන්නේ ඇවිලගත් කාරණා සම්බන්ධයෙන් කරන ලද විස්තර කථනය. පර්යාය දේශනාව කියලා කියන්නේ විස්තර දේශනාව කියන එකයි. එතකොට ඇවිලගත්තා වූ කාරණා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද විස්තර කථනයන් තමයි මෙහිදී උන්වහන්සේ අවධාරණය තිබෙන්නේ. එතකොට පින්වත්නි, අලුතෙන් මේ දේශනාවට එකතු වෙන පින්නතුන්ට සිහිපත් කරන්නේ මේ පුළුවන් තරම් තමන්ගේ මයික්‍රොෆෝන් එක මියුට් කරලම එකතු වන්න. එතකොට අපිට පහසුයි හඬ බාධාවකින් තොරව ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රකාශනයක් සිද්ධ කරනවා. මොකක්ද මේ ප්‍රකාශනය? සබ්බම් භික්ඛවේ ආදිත්තං, මහණෙනි සියල්ලම ගිනිගත්. සබ්බං ආදිත්තං කියලා කියන්නේ ඒකයි. සියල්ලම ගිනිගෙන තියෙන්නේ කියලා කියනවා. දැන් මේකෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ මොකක්ද? ලෝකය සම්බන්ධයෙන් සියල්ලම ගත හැකි සියල්ල මේ සූත්‍රයේදී උන්වහන්සේ වචන කීපයකට අන්තර්ගත කරනවා.
ඒ එක්කම අනිත් කාරණාව තමයි දැන් සියල්ලම ගිනි අරගෙන තියෙන්නේ කියලා කිව්වහම පොඩ්ඩක් මිනිසුන්ගේ අවධානය වැඩියෙන් යොමු වෙනවා නේද? දැන් සමහරු කියන මුළු රටම ඇවිලිලා කියලා කියනවා. මුළු රටම ඇවිලිලා කිව්වට ඇත්තටම ඉතින් රටම ඇවිලිලා නෑනේ. සාමාන්‍යයෙන් ඔය ඉතින් කීප දෙනෙක් එහෙම නැත්නම් 1000 2000 3000ක් ඇවිලෙන්න පුළුවන්. එහෙම නැත්නම් 7-8000ක් ලක්ෂයක් ඇවිලෙන්නත් පුළුවන්. හැබැයි එහෙම ඇවිලුණා කියලා නේද? දැන් මේ කෝටි දෙකකට ආසන්න කෝටි දෙකමාරකට ආසන්න වෙ ඉන්න පිරිස ඔක්කොම ඇවිලිලා කියන එක නෙවෙයි කියන්නේ. ඒ මුළු රටම කිව්වහම එතන පොඩි අවධානයක් දිනා ගන්න පුළුවන්. එහෙම කිව්වා අර කරන ප්‍රකාශයට පොඩි බරක් දෙනවා. නේද? දැන් සමහරු කියන්නේ මුළු කොළඹම මේක දැන් දන්නවා කියලා සමහර කියනවා. කොළඹම දැනගන්නවා කිව්වට ඒක සමහර වෙලාවට මේ ඒ කීප දෙනෙක් දන්න කාරණයක් වෙන්න පුළුවන්. නමුත් අර වැඩි කරලා කියන්න ඕන වුණාම එහෙම කියනවා. බර කරලා කියන්න ඕන වුණාම සමහර වෙලාවට කියන එක්කෙනක් දන්නවා මේ මුළු කොළඹම දන්නේ නැහැ. කොළඹ එයා දන්නෙත් නැහැ. ඔක්කොම කොළඹ ඉන්න අය. ඉතින් එයා කොළඹ ඉන්න ඔක්කොම එයා දන්නේ නැතුව කොහොමද එයා කියන්නේ මුළු කොළඹම දන්නවා කියලා? නේද? නමුත් අර එහෙම කියන්න පෙළඹෙනවා සාම්ප්‍රදායිකව මිනිස්සු අර අවධානය දිනා ගැනීම සඳහා. තමන් කරන ප්‍රකාශයට ටිකක් බරක් දෙන්න ඕන වුණාම එහෙම කියන අවස්ථා තියෙනවා. එතකොට මුළු ලෝකයම ගිනි අරගෙන කියලා කිව්වහම ඔන්න ඉතින් බලනවා. මොකද්ද මේ කතාව කියලා. ඉතින් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ ලෝකය කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක මෙහිදී පැහැදිලි කරනවා. දැන් ඔන්න ඉස්සෙල්ලම දේශනා කරන්නේ කොහොමද? සබ්බං භික්ඛවේ ආදිත්තං. මහණෙනි සියල්ල ගිනි ගැන අමාරයි. ගිනි අරගෙන කියලා කියනවා. එතකොට ඊට පස්සේ මෙන්න මේ සබ්බං කියන්නේ මොකද්ද මේ සියල්ල කියන්නේ කියන එක බුදුහාමුදුරුවෝ අවධානය කරනවා. කිංච භික්ඛවේ සබ්බං ආදිත්තං. මොකද්ද මහණෙනි මේ සියල්ල ගිනිගත්ත කියලා කියන්නේ? අපේ බුදුහාමුදුරුවෝ අපිට ඒ විදිහට විමසනවා අපේ. ඊට පස්සේ බුදු ප්‍රජානන් වහන්සේ මතක් කරනවා චක්ඛුං භික්ඛවේ ආදිත්තං. මං ඉස්සෙල්ලා මේ පාලි ටෙක්ස්ට් එක ආකටික කියාගෙන යන්නම්. ඔබට මතක් වෙයි. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා දෙසතියකට වතාවක් Zoom තාක්ෂණය ඔස්සේම නිවසේ සිටම ඔබට අපි කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනයේ පවත්වගෙන ආපු ධර්ම පන්තිය Zoom තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක කරන්න. එතකොට මම මේ සූත්‍ර දේශනාවල පෙළ තේරුම ඔබට අර කලින් දැන් ඔය පුණ්‍යානුමෝදනාව දකින්නට ඉඩ සැලැස්සුවා වගේ පෙන්නලා පාලිත් සමගින් ඒවා අදාළ තැන්වලදී highlight කරමින් පෙන්නමින් උගන්වන්න ධර්මපන්ති පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනට මේ තියෙන තාක්ෂණයෙන් පමණක් අපි සෑහීමටපත් වෙමු. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චක්කුං භික්ඛවේ ආදිත්තං. මහණෙනි ඇහැ ගිනි අරගෙනයි තියෙන්නේ. ඊට පස්සේ ඇහැ ගිනි අරගෙන තියෙන රූපා ආදිත්තා. රූපා කියලා කියන්නේ රූප හැට පේන රූප ගිනි අරගෙනයි තියෙන්නේ. ඊට පස්සේ චක්කු විඥානං ආදිත්තං. චක්කු විඥානයත් ගිනි අරගෙනයි තියෙන්නේ. ඊට පස්සේ චක්කු සම්පස්සෝ ආදිත්තෝ. ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතු වෙන බලවේගයට තමයි ධර්මතාවයට තමයි චක්කු සම්පස්සය කියන්නේ. චක්කු සම්පස්සයත් ගිනි අරගෙන. ඒ කියන්නේ ගිනි ගත්ත කාරණා තුනක් එකතු වෙච්ච තමයි එතනත් ගිනි ගැනීමනේ තියෙන්නේ. අන්න ඒ වාගේ චක්කු සම්පස්සයත් ගිනි අරගෙන. ඊළඟට යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්පි ආදිත්තං. චක්කු සම්පස්සේ මුල් කරගෙන යම් කිසි වේදනාවක් හට ගන්නවාද? අපි දන්නවනේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නේ. පස්සපච්චය වේදනා කියන එකනේ.
එතකොට චක්කු සම්පස්සේ මුල් කරගෙන ඇහැයි රූපයයි චක්කු විඥානයයි මුල් කරගෙන එකතු වීම නිසා යම් කිසි වේදනාවක් හට ගන්නවාද? ඒ වේදනාව මොන වගේද? සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. සැපනම් දුකනම් උපේක්ෂා සහගතනම්. අදුක්ඛම සුඛ කියන්නේ උපේක්ඛා වේදනා. සැපත් නැති දුකත් නැති මධ්‍යස්ථය. එතකොට යම් කිසි සැප වේදනාවක් හට ගන්නවා නම් දුක් වේදනාවක් හට ගන්නවා නම් මධ්‍යස්ථ වේදනාවක් හට ගන්නවා නම් තම්පි ආදිත්තං ඒ වේදනාවත් ගිනි අරගෙනයි තියෙන්නේ. එතකොට ඔන්න සබ්බං කියන තැනදී එක වර්ගයක්. දැන් කාරණා පහක් මෙතන කියලා තියෙනවා. මොකද්ද කාරණා පහ? ඇහැට ගෝචර වෙන රූපය, ඒ රූපය දැනගන්නා ලබන චක්කු විඥාණය, ඒ කාරණා තුනම එකතු කරන චක්කු සම්පස්සය, ඒ චක්කු සම්පස්සය නිසා හටගනු ලබන චක්කු සම්පස්සජා වේදනාව. ඒක සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, දුක්ඛ වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ඛා වේදනාවක් වෙන්න පුළුවන්. අන්න ඒ සියල්ල මොකද වෙලා තියෙන්නේ? ආදිත්තං ගිනි අරගෙන තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ස්වාමින් වහන්සේලාගෙන් විමසනවා කේන ආදිත්තං මොකෙන්ද ගිනි අරගෙන තියෙන්නේ? අන්න ආබහු බුදු පියාණන් වහන්සේ එහෙම ප්‍රශ්න අහලා බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා. මොකද සමහර අය ඉන්නවා ප්‍රශ්න ඇහුවට උත්තර දෙන්නේ නැහැ. සමහර වෙලාවට උත්තර දෙන්නේ නැති ලැජ්ජ හින්දා. හරි උත්තරේ දැනගෙනත් උත්තර දෙන්නේ නැහැ. සමහර උත්තර දෙන්නේ නැහැ ෂුවර් නැති හින්දා. නේද? මම මේ උත්තරේ කියලා හාමුදුරුවෝ වෙන උත්තරයක් කියයිද දන්නේ නැහැ. බයයි මිනිස්සුත් ආගෙන ඉන්නවා. දන්නේ නැති කියනකට වැඩිය හොඳයි කට වහගෙන පැත්තකට ලියන එක කියලා. එහෙම හද්ද නැතුවත් ඉන්නවා. නේද? උත්තර දෙන්නේ නැහැ. සමහර උත්තර දෙන්නේ අහන් හිටියේ නැති හින්දා. නේද? අහන් හිටියේ නැත්නම් ඉතින් දැනගන්න කමියන්නේ නැහැ. ඉතින් අන්නේ හින්දා නිදිමත හින්දා නිදාගෙන ඔක්කොම කරලා අන්තිම වෙලාවේදී ඔන්න පොඩ්ඩක් අහගෙන ඉඳලා උත්තර දෙන්න දන්නේ නැහැ. ඒ හින්දා මම වැඩි දැන් රිවිෂන් දෙන්නෙත් නැහැ බණ කියලා. මොකද ඇහුවට වැඩකුත් නැහැ සමහර අයට. ඒ වුණාට ගොඩක් වෙලාවට මම වෑයම් කරනවා උත්සාහවත් වෙනවා නැවත සාරාංශය ගන්න. ඉතින් කෙසේ වෙතත් ඔන්න බුදුහාමුදුරුවෝම ප්‍රශ්න අහනවා. කේන ආදිත්තං මොකෙන්ද ගිනි අරගෙන තියෙන්නේ? බුදුහාමුදුරුවෝම උත්තර දෙනවා. ආදිත්තං රාගග්ගිනා ගිනි අරගෙන තියෙනවා රාග අග්ගි. රාග කියන්නේ රාගයට, අග්ගි කියන්නේ ගින්නට. ඒතර රාගග්ගිනා කියන්නේ මොකද්ද? රාග ගින්නෙන් ගිනි අරගෙන තියෙනවා. ඊළඟට ආදිත්තං දෝසග්ගිනා ද්වේෂ ගින්නෙන් ගිනි අරගෙන තිබෙනවා. ආදිත්තං මෝහග්ගිනා මෝහ ගින්නෙන් ගිනි අරගෙන තියෙනවා. එතකොට ඔන්න ගිනි ಜಾති කීයක් මෙතෙන්දී පැහැදිලි කරනවද? ගිනි ಜಾති පැහැදිලි කරනවා තුනක්. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. දැන් අපි අද ගිනි කීයක් ගැන කියලා දෙනවා කියලා තියෙනවා 11ක් ගැන. එතකොට දැන් මේ කියන ගිනි වලින් ඔබ අපි කොයි වෙලාවෙද ගිනි ගන්න කියන එක අපි තේරුම් ගන්න ඕන. නේද? එතකොට අපි මේ ගිනි වලින් ගිනි අරගෙනද ඉන්නේ? එහෙම අපි ගිනි අරගෙන අනිත් අයගේ ගිනිත් අවුලනවද? එහෙම නැත්නම් නිකන් ඉන්න වෙලාවට අනිත් අයට ගිනි දෙනවද? නේද? ඒ ආදී වශයෙන් හොඳට කල්පනා කරලා බලන්න ඕන. දැන් ඔන්න ගිනි කීයක්ද? 3යි. රාග, ද්වේෂ, මෝහ. ඊට පස්සේ ආපහු බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආදිත්තං ජාතියා ජාති ගින්නෙන් ගිනි අරගෙන ඉන්නවා. ආදිත්තං ජරා ජරා ගින්නෙන් ගිනි අරගෙන ඉන්නවා. ආදිත්තං මරණේන මරණ ගින්නෙන් ගිනි අරගෙන. එතකොට ජාති ජරා මරණ. ඊට පස්සේ සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි ආදිත්තං. දැන් ජාති ජරා මරණ ඊළඟට ශෝක ගින්නෙන් ගිනි අරගෙන ඉන්නවා. ඊට පස්සේ
පරිදේව ගින්නෙන් ගිනි අරගෙන ඉන්නවා. දුක්ඛ ගින්නෙන් ගිනි අරගෙන ඉන්නවා. දෝමනස්ස ගින්නෙන් ගිනි අරගෙන ඉන්නවා. උපායාස ගින්නෙන් ගිනි අරගෙන ඉන්නවා. දැන් එතකොට ඔන්න ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන තැන ගිනි 8ක් තියෙනවා. කලින් ගිනි ගියක් කිව්වොත් 3ක් කිව්වා. මොනවාද? රාග, ද්වේෂ, මෝහ. දැන් කීයද? 8යි 3යි 11යි. එතකොට දැන් ඔන්න ගිනි කීයද? 11යි. 11 ගින්න. එතකොට පින්වත්නි මෙන්න මේ කියන 11 ගින්නෙන්ම ගිනි අරගෙන තියෙන්නේ. මොනවද ගිනි අරගෙන තියෙන්නේ? ඇහැ ගිනි අරගෙන තියෙනවා. ඇහැට පේන රූප ගිනි ගන්නවා. දැන් ඇහැ ගිනි ගන්නවා නම් ඇහැට පේන රූප ගිනි ගන්නවා නම් චක්කු විඥානය ගිනි ගන්නවා. චක්කු විඥානයයි ඇහැයි රූපයයි ඒ තුනම ගිනි ගන්නවා නම් ඒ තුන එකතු කරන චක්කු සම්පස්සේ ගිනි ගන්නවා. ඊට පස්සේ ඒ චක්කු සම්පස්සේ නිසා හට ගන්නවා නම් සුඛ දුක්ඛ උපේක්ඛා කියලා වේදනා තුනක්. ඒ වේදනා තුනක් ගිනි ගන්නවා. ගිනි ගත්තාම මොකද වෙන්නේ? ගිනි ගත්තාම දැවිලා අලු වෙලා කිලිටි වෙලා අපවිත්‍ර වෙලා නැති වෙලා යනවා. ඒතර ගිනි ගත්ත පිලිච්ච අඟුරු පාට වෙච්ච කැත වෙච්ච දෙයක් අපි තණ්හාවෙන් අල්ලගනීද? අපි තණ්හාවෙන් අල්ලගන්නේ නේද? අපි දැන් ලස්සනට දිනනකොට අල්ලා ගත්තාට කැත වෙලා අපිරිසිදු වෙලා කිලිටි වෙලා දුර්වර්ණ වෙලා තියෙනකොට අපි ඒව අල්ලගන්නේ නැහැ නේද? එතකොට අපි මොකද කරන්නේ? ගිනි ගත්ත ඒවා අල්ලන්නේ නැත්නම් අතාරිනවා. දැන් ගෙයක් කියන්නේ ගේ ලස්සනට හොඳට හැඩට පිළිවෙලට තියෙනවා. ඒතකොට අනේ මේ ගේ මගේ කියලා ආසාවෙන් හොඳට ඒක අල්ලගෙන ඒකේ පදිංචි වෙලා ඒකෙන් සතුටු වෙමින් ඉන්නවා. නේද? ඒතකොට ඔය ගේම ගිනි ගත්තොත් දැන් ඔය බටහිර රටවල් වල ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ වගේ රටවල් වල තියෙන ගොඩාක් ගෙවල් ගිනි පෙට්ටිය වගේමනේ කොහොමද? නේද? පොඩි ගින්නකින් සැනකින් ඇවිලිලා යනවා. එතකොට අන්න ඒ වාගේ ගිනි අරගෙන දැවි හලු වී ගියාට පස්සේ ගිනි ගොඩ ගාවට ගිහිල්ලා ආසාවෙන් අනේ මගේ මේ ගිනි අරගෙන ඒ ගිනි ගොඩ කී අලු ගොඩේ ආසාවෙන් ඉන්නවද? නැහැ. ගේ ගිනි ගත්තාට පස්සේ මොකද කරන්නේ? ගිනි ගත්ත එක දැන් මේකෙන් වැඩක් නැහැ. ගිනි අරගෙන තියෙන්නේ මේක ප්‍රයෝජනයක් නැති එකක්, නිස්සාර එකක්, වැඩකට නැති එකක් කියලා ඒක අතහරිනවා. අන්න ඒ වාගේ ඔබ මොකද කරන්න ඕන? මේ කියන කාරණා පහ අතහරිනවා. ඒ අතහරින්න අවශ්‍ය කරන පසුබිම තමයි ගිනි අරගෙන කියලා හිතලා තේරුම් ගන්න බලන්න. එතකොට මේක ගිනි අරගත්ත බව වටහෙනකොට අතහරින්න ලේසි. මොකද අතහරින්නේ? ඇහත් අතහරින්න ලේසි, රූපයත් අතහරින්න ලේසි, චක්කු විඥානයත් අතහරින්න ලේසි. ඊට පස්සේ චක්කු සම්පස්සයත් අතහරින්න ලේසි. ඊට පස්සේ චක්කු සම්පස්සේ නිසා හට ගන්න වේදනාවත් අතහරින්න ලේසි. ඒතර වේදනාව අතහැරියනම් තණ්හාවක් නැහැ. නේද? දැන් වේදනාව මුල් කරගෙන ඉන්නේ තණ්හාවට ගන්න. වේදනා පත්‍ය තණ්හානේ. වේදනාව මේ වගේ නිස්සාර වේදනාවක්, වැඩකට නැති එකක්, දුක් සහිත එකක් කියලා තේරුණාම වේදනාපච්චය තණ්හා යන. ඒ කියන්නේ තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. තණ්හාව නැත්තම් තණ්හාව මුල් කරගෙන උපාදානය හටගන්න. දැන් තණ්හාව මුල් කරගෙන උපාදානය හටගන්න. එතකොට උපාදානයක් හටගන්න තණ්හාවක් නැත්තම් උපාදානයක් හටගන්නෙත් නැහැ. උපාදානයක් නැති තැන විපාක පිණිස කර්ම සැකසෙන්නේ නැහැ. භවයක් නැහැ. භවයක් නැති තැන විපාක පිණිස කර්ම සැකසුනේ නැති තැන ජාතියක් නැහැ. නැවත හට ගැනීමක්. ඉපදීමක් නැහැ. ජාතියක් නැති තැන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නැහැ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නැත්නම් එතන දුකක් නැහැ. දුකක් නැති තැන තියෙන්නේ මොකද්ද? සැපත. ඒ සැපත තමයි උපත නැති කිරීමෙන් ලැබෙන සැපත. මොකද්ද ඒ නිවන? අන්න ඒ නිවන සාක්ෂාත් කරගන්න නම් මොකද කරන්න ඕන? සියල්ල ගිනිගත් බව දැනගෙන අතහරින්න පුරුදු වෙන්න. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපව මෙහෙයවන සූත්‍ර දේශනාවක් තමයි මේ ආදිත්ත පරියාය සූත්‍රය කියන්නේ. ඒතර දැන් මේ පරියාය මෙන්න මේ ක්‍රමය මේ ධර්ම න්‍යාය
ඇහැට විතරක් නෙවෙයි අපි කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ අනිත් ඉන්ද්‍රයන්ට අනිත් ආයතන වලට භාවිතා කරන්න ඕන, යොදා ගන්න ඕන. ඉතින් දැන් අපි මේ කියපු කාරණා පිළිබඳව ආපහු පොඩ්ඩක් විමසලා බලමු. දැන් මේ කියන 11 ගින්නෙන්ම ගිනි ගන්නවර කාරණා පහ. ඇහැ සම්බන්ධව කාරණා පහයිනේ තියෙන්නේ. චක්කු, රූප, චක්කු විඥාන, චක්කු සම්පස්ස සහ චක්කු සම්පස්ස පච්චය වේදනා. චක්කු සම්පස්සජා වේදනා. නේද? එතකොට අන්නේ කාරණා පහම ගිනි ගන්නවා. මොකෙන්ද ගිනි ගන්නේ? ආදිත්තං රාගග්ගින. රාගයෙන් ගිනි ගන්නවා. රාගය කියලා කියන්නේ ගින්නක් ඇටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ගින්නට ආවුනාට පස්සේ අපට ඇති වෙන්නේ මොකක්ද? දැඩි වූ වේදනාවක්, පිලිස්සීමක්. එතකොට පින්වත්නි, මෙන්න මේ තත්වය හොඳින් තේරුම් අරගෙන අපි වෑයම් කරන්න ඕන, උත්සාහවත් වෙන්න ඕන ඒ ගින්නට හසු නොවී ඉන්න. රාගය කියන ගින්නෙන් දැවි හලු වී ගියාට පස්සේ මිනිස්සු තමන්ගේ ජීවිතයම විනාශ කරනවා. දැන් බලන්න පළඟැටි ගන්න. පළඟැටියා කැමති මොනවටද? ගිනි දැල්ලට. නේද? දැන් ගිනි දැල්ලක් දැල් වෙනකොට ඒක පළඟැටියාට රූපයක්නේ. එයාගේ ඇහැට ඒක පේනවා. ඒතර රූපයට ආකර්ෂණ වේගෙන් ඇවිල්ලා ගිනි දැල්ලේ එයා මොකද කරන්නේ? ඒකේ හැපෙනවා. වේගෙන් හැපෙනකොට අර ගිනි දැල්ලට අහු වෙලා පිච්චිලා යනවා. ඒකට රූපය එයාට ගින්නක් බවට පත් වුණා. නේද? ඇහත් ඒ වාගේම නිරන්තරයෙන්ම ගිනි ගන්න එක. එතකොට ඇහැ ගිනි ගන්නවා කියන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අරමුණුත් එක්ක ගිනි ගන්නවා. දැන් ගිනිගත් අරමුණු ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු ගිනි අරගෙන තියෙනවා නම් ඒ අරමුණු පරිහරණය කරන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රයන්ගෙන් නම් ගිනිගත් අරමුණු පරිහරණය කරනකොට ඒ පරිහරණය කරන දේ ගිනි ගන්න එක ස්වභාවයක්නේ. නේද? ගිනි පුපුරක් අරගෙන ඉවර වෙලා අල්ල උඩට දැම්මහම අල්ලත් පිච්චෙනවනේ. නේද? ඒතර ගිනි අඟුර කියන්නේ මොකද්ද? ගිනි අඟුරක් කියන්නේ නිතරම පිච්චෙමින් තියෙන එකක් නේ. නේද? අන්න ඒ වාගේ තමයි ඇහැ කියලා කියන්නේ පිච්චෙමින් තියෙන එකක්. රාග, ද්වේෂ, මෝහ කියන ඒ ගිනි වලින් පිච්චෙනවා වගේම ඇහැ පිච්චෙනවා. මොකෙන්ද? ජාති ගින්නෙන් පිච්චෙනවා. ඇහැ හැමතිස්සෙම ඉපදිපදි නැති වෙලා යනවා. ජරා ගින්නෙන් පිච්චෙනවා. වයස්ගත වීම නිසා, වෙනස් වීම නිසා. මරණ ගින්නෙන් පිච්චෙනවා, නැති වෙලා යෑමෙන්. ඊට පස්සේ ඇහැට පෙනිච්ච රූපයන් පිළිබඳව බැඳිලා ඒවා අහිමි වී යාම තුළ ශෝක කරනවා. ශෝක ගින්නෙන් පිච්චෙනවා. නේද? ඊළඟට පරිදේව ගින්නෙන් පිච්චෙනවා. ඒව ගැන කියව වැළපෙනවා. පරිදේව කියලා කියන්නේ හඬා වැටෙන එකට. නිකම් අඬන එකට නෙවෙයි. කියව අඬන එකට. නේද? දැන් ඔය සමහර අය මරුණාම එක කියව අඬනවනේ. අඬන්නේම හරියට බැලුවොත් මොකක් නිසාද? අඬන්නේ සාමාන්‍යයෙන් පටිඝය නිසා තමයි, තරහ නිසා තමයි. හැබැයි අඬන්න පටිඝය අඬනකොට පටිඝය ඇති වෙනවා වගේම අඬන්න හේතු වන්නේ පින්වත්නි මොකද්ද? අඬන්න හේතු වන්නේ ලෝභය. හේවත් ආත්මාර්ථකාමීත්වය. ආත්මාර්ථකාමීත්වයේ හින්දා තමයි අඬන්නේ කොට. මගේ කියලා මමයි කියලා අල්ලාගෙන අපි ඉන්නේ. ඒ අල්ලගත්ත දේවල් අපට අහිමි වෙනකොට තමයි අපේ හිතේ තරහක් එන්නේ. අප සම්තක දේවල් අපට අහිමි වෙනකොට තරහක් එනවා. අන්න එතකොට අපි අඬනවා. ඒක පෙන්නන්න. එතකොට දැන් සමහර නෝනල ඉන්නවා මහත්ය මැරුණාම ශෝකයට අඬනවා. එතකොට එතන මගේ මහත්ය නැති වුණා කියන ශෝකයේදී අඬන්නේ. ඒතර මමත්වයේ ආත්මාර්ථකාමීත්වයේ තියෙනවා.
නේද? දැන් වෙන මහත්තුරු නැති වුණාමත් ලංකාවේ ඉන්න ලෝකීන අනිත් නෝල්ල හැමෝම අඬනවා. නේද? එහෙම අඬන්නේ නැහැ. සමහර නෝනලා සමහර මහත්තුරු එහෙම මැරුණාම අඬනවා ඇති. ওই ලෝක ප්‍රසිද්ධ මහත්තුරු ඉන්නවනේ මේ මයිකල් ජැක්සන්ලා වගේ කට්ටිය නේද? ඩයනලා එහෙම මැරුණාම සමහර ලංකාවේ මහත්තුරු අඬන්නේ නැතිනේ. නේද? ඒ වගේ ඉතින් පොඩි පොඩි මානසික බැඳීම් තිබුණාම තමයි කොහොම හරි අඬන්න පෙළඹෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි තමන්ගේ මහත්ය මැරුණාම නෝන තමයි අඬන්නේ. මොකක් නිසාද? ඒ බැඳීම නිසා කියලා අපි කියනවා. හැබැයි ඒ බැඳීම සම්බන්ධයෙන් ඇති වෙන ආත්මාර්ථ කොහොමද? අනේ දැන් ඉතින් කාටද මම මහත්ය කියලා කියන්නේ? කියලා එහෙම ඉතින් ඔන්න අඬනවා. බැඳ දවසේ ඉඳලා එකට හිටපු දෙන්න අද කොහොමද වෙන් වෙලා මං ඉන්නේ නේද? අපි මේ ගේ හදාගත්ත දවසේ ඉඳලාම මේ ගෙදර අපි දෙන්න හිටියනේ. දැන් කොහොමද මං මේ ගේ අතහැරලා තනියෙන් ඉන්නේ මං විතරක්? ඔය ආදී වශයෙන් ඔන්න හිතනවා. දැන් මේ තනියෙන් ඉන්න බැරිකම ඉතින් ඒක අතිතරහ විදිහක ආත්මාර්ථකාමීත්වයක් තමයි. තමන්ට අහිමි වී යාම තුළ. ඔය අතරේ සමහර අය තව විදිහටත් අඬනවා. පඩි ගත්තාම වැඩි කොටසක් ගෙනල්ලා දෙන්න හිටපු මහත්තය නැති වුණා. නේද? එතකොට නැති දුක මොකද්ද? පඩිය නැති වෙච්ච හේතුද? නේද? මහත්තය නැති වෙච්ච එකට වැඩි. ඉතින් අන්න ඒ වාගේ බොහෝ දෙනා පින්වත්නි මොකද කරන්නේ? ආත්මාර්ථකාමීත්වය මුල් කරගෙන තමන්ට වෙච්ච අහිමි වීම කල්පනා කර කර කිය අඬනවා. ඒකට කියන්නේ පරිදේව කියලා. ඔය අඬන අතර ඉතින් හරියට දුක් වෙනවා. කායිකවත් දුක් වෙන නොකා නොබිත් අඬනවා සමහරව. ඊළඟට දෝමනස්ස. දෝමනස්ස කියලා කියන්නේ මානසිකව ඇති කරගන්න පීඩාව. මානසික පීඩාවල් තමයි දෝමනස්ස කියන්නේ. උපායාස කියන්නේ දැන් ඔන්න ඇඬුවට ඇඬෙන්නෙත් නැහැ. අලුත් ඒව කියන්න මතක් වෙන්නෙත් නැහැ. දැන් අඬන්න අලුත් ඒ පරණ එක එකම කිය ඇඬුවාමත් පොඩ්ඩක් ඒක මදි නිකන් ඇඬිල්ලට වටිට ගමන්නේ නේද? ඉතින් අලුතෙන් මතක් වෙන්නෙත් නැහැ කියන්න ඕනේ ඒවා. දැන් කාලක් නැහැ. බඩිත් ගෙනි ඇඟටත් මහන්සි. ඒ හින්දා මොකද කරන්නේ? පැත්තකට ගිහිල්ලා වාඩි වෙලා නිකටට අත තියාගෙන බලාගෙන හූල ඉන්නවා. කොහොම ඉන්නකොට ඔන්න ටිකක් ගතට විවේකයක් ලැබෙනවා. ඒ අතරේ කවුරු හරි කෙනෙක් දොඩම් වීදුරුවක් එහෙම ගෙනල්ලා දෙනවා මොනවා හරි. ඒකත් බොනවා. ගතට ඔන්න ටිකක් පන ගහගෙන එනවා. ඊට පස්සේ කොහොම ඉන්න අතරේ ඔන්න ගෙදරට නෑයෙක් එනවා මල ගෙදරට. එයා අලුත් එක්කෙනෙක්. ඒ කියන්නේ අර ආයේ අඬල විස්තරේ කියන්න ඕනේ කෙනෙක් එනවා. දැන් මෙතෙක් ආපු අයට විස්තරේ කිය ඇඬුවා. දැන් මේ එන්නේ අලුතින් විස්තරේ කියන්න ඕනේ කෙනෙක්. ඉතින් දැන් ඔන්න එයා ගාවටත් ගිහිල්ලා ආයි පටන් ගන්නවා අර අඬු නේද? අඬලා ආපහු යත් එක්කත් අඬලා විස්තරේ කියලා ඉවර වෙලා පාඩුව කියලා ඉවර වෙලා ආයෙ ඇවිල්ලා වාඩි වෙනවා. ආයෙ විවේක ගන්න. ඕකෙන් කරන්නේ ගොඩක් ලා. ඉතින් මෙන්න මේවා එක්තරා විදිහකට බැලුවහම මහා වේදනාවල් දුක් ගිනි ඔන්න 11 ගින්න. රාග ද්වේෂ මෝහ ඊට පස්සේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ 11 ගින්නෙන් ගිනි ගන්නවා. කොහොමද ගිනි ගන්නේ? ඇහැ මුල් කරගත්ත කාරණා සම්බන්ධයෙන් ගිනි ගන්නවා. කොහොමද? ඇහැ මුල් කරගත්ත කාරණා තමයි ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සම්පස්සයයි මුල් කරගෙන හට ගන්න ලබන වේදනාවයි. එතකොට ඒක මොකද්ද? ඒක තමයි ඇහැ සම්බන්ධ සියල්ල. ඇහැ සම්බන්ධ සියල්ල එතන. එතකොට ඒ සියල්ලම මොකද්ද වෙලා තියෙන්නේ? ගිනි අර ගන්නවා. රාග ද්වේෂ මෝහ වලින් ගිනි ගන්නවා. ඒ නිසාම ඇලීම් බැඳීම් මුලාවීම් වලින් නිතරම එයාගේ හිත කෙලෙස් ගින්නෙන් නැවිලෙනවා. ඇහැට රූපයක් වෙනවා. ඒ රූපය දැනගත්තා චක්කු විඥාණයෙන්. ඊට පස්සේ ඒ කාරණා තුනම චක්කු සම්පස්යෙන් එකතු කරනවා. ඊට පස්සේ සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් වේදනාවක් ඇති වෙනවා. ඒවා මොනවද වෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන තත්ත්වෙටපත් වෙනවා.
දැන් සාමාන්‍යයෙන් ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ කතාව අපිට මේ සත්වයක් සම්බන්ධ මේ දෙයක් හැටියටනේ දැනෙන්නේ නේද? ජාති කිව්වහම සත්වයක් උපදිනවා, ජරා කිව්වහම ඉපදිච්ච එක්කෙනා වයසට යනවා, ඊට පස්සේ මරණ කිව්වහම ඉපදිච්ච එක්කෙනා මැරෙනවා, මැරුණට පස්සේ අඬනවා. ඔය ඒ ටිකනේ මතක් වෙන්නේ. ඒ සත්වයා සම්බන්ධයෙන්. ජාති කියලා කිව්වහම පින්නතනි දැන් ඔය විග්‍රහ වාක්‍ය වල තියෙනවා යා තේසං සත්තානං ජාති කියන වගේම තේසං ධම්මානං ජාති කියලා තියෙනවා. ඒ ධර්මතාවයන්ගේ හට ගැනීම. අන්න ඒ හට ගැනීම සිද්ධ වෙන්නේ මොකක්ද? දැන් ඔය සාමාන්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ආදී ගින්නට අහු වෙන්න ටිකක් වෙලා යනවා කියලා හිතන්න පුළුවන් නේ. මොකද ඉපදිච්ච ගමන්ම මිනිස්සු සාමාන්‍ය සම්මුතියේ වයසට යන්නේ නැහනේ. ඉපදිලා ටිකෙන් ටික තමයි වයස්ගත වෙන්නේ. නේද? ඉපදිච්ච ගමන්ම සම්මුතියේදී සාමාන්‍යයෙන් මරණයටපත් වෙන්නේ නැහනේ සම්මුතියේ. ඉතින් ඉපදිලා ජීවත් වෙලා වයසට ගිහිල්ලා මැරෙනවා කියන එකනේ තියෙන්නේ. හැබැයි මේ ධර්මතා සම්බන්ධයෙන් ගත්තොත් මේ ජාති ජරා මරණ කියන එක පරමාර්ථ වශයෙන් වෙන්නේ. ඒකට පරමාර්ථයේදී පින්වත්නි අර විදිහේ කාලයක් ගත වෙන එකක් ගැන නෙවෙයි කරන්නේ. මේ මොහොත තුල සිද්ධ වෙන ක්‍රියාදාමයක් ගැනයි කතා වෙන්නේ. එතකොට ඉපදෙනවා කියන්නේ මේ මොහොතේ වෙන එකක්. ජරාවටපත් වෙනවා කියන්නේ මේ මොහොතේ වෙන එකක්. වයසට යනවා කියන්නේ ඊළඟට මැරෙනවා කියන්නේ මේ මොහොතේ වෙන එකක්. ඊට පස්සේ අන්න ඒවා පදනම් කරගෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඇති කර ගන්නවා කියන්නේ මේ මොහොතේ වෙන එක. එතකොට ඒ ගිනි ඔක්කොම ඇති වෙන්නේ මොන මොහොතේද? මේ මොහොතේ. එතකොට ඒ සත්වයා ඒ අනුව බැලුවාම හැම මොහොතෙම මොකද වෙලා තියෙන්නේ? ගිනි අරගෙන ඉන්නේ. ඔබ අපි හැම දිනාම ඔය අනුව ගිනි අරගෙන ඉන්නේ. අන්න ඒක පිළිබඳව තමයි අද අපි වැඩිම අවධානය යොමු කරන්න ඕන. දැන් අර අපිට නම් සාමාන්‍ය හැමෝටම තේරෙනවනේ නේ ඉපදුනාම වයසට යනවා, මැරෙනවා. ඉතින් ඒ කාර්ය කොහොමද මේ ඉපදිලා ඉඳෙද්දීම මේක වෙන්නේ කියලා අපි බලමු. දැන් අර සින්දුවක් තියෙනවනේ. මොකද්ද සින්දුව? ඒ තමයි ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ. දැන් ගොඩක් අය බයයි නන්දකිත්ති හාමුදුරුවෝ සින්දු ලියන්න අරගෙන ඉවරලා සින්දු ලියලා ඉඳී අන්තිමට බණ කියන්නේ නැතුව කියලා. නේද? එහෙම බයකුත් තියෙනවා සමහරවිට. ඉතින් එහෙම කන්නේ මම සින්දුවිනුත් බණ කියනවා. ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ. මේ අස්තීර සංසාර සාගරේ ඉපිද මැරේ. ඉපදෙනවා මැරෙනවා. ඒක මොකද්ද? ඒක තමයි සම්මුති මරණය. ඔය අතරේ අපි ගොඩක් අය අවධානය යොමු කරන්නේ නැති මරණයක් තියෙනවනේ. මොකද්ද? අතරතුරේ නොමැරි මැරි දස දහස් වරේ. අන්න අතරතුරේ. අතරතුර කියන්නේ මොකද්ද? ඔය උපතයි විපතයි අතර කාලය තුල නොමැරි මැරෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ අපි සාමාන්‍ය ජීවත් වෙලා ඉන්නවා කියලා සම්මුතියෙන් හිතන මෙන්න මේ කාලේ මැරෙන එක නොපෙනුනාට මැරෙනවා. ඒ මරණයට කියන්නේ මොකද්ද? ෂණික මරණ කියලා. එහෙනම් ෂණික මරණය සිද්ධ වෙන්නේ කොතනද? හරියට බැලුවොත් ඉපදුන දවසේම ඉපදුන මොහොතේම ප්‍රතිසන්දිය ඇති වෙච්ච ගමන්ම ඊට පස්සේ ආපහු භවංගේ සිද්ධ වෙනවා. ඊට පස්සේ චුතිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ හටගත් තැනම නැති වෙලා යනවා. අන්න ඒකට තමයි ෂණික මරණ කියන්නේ. එතකොට එහෙනම් මේ මොකද්ද පේන්නේ? නොමැරි මැරි යන ක්‍රියාවලියක සම්මුතියක් තමයි මේ අපි ජීවත් වෙනවා කියලා පේන්නේ. එතකොට ඇයි මේ නොමැරි මැරි කියලා කියන්නේ? ජීවත් වෙන කාලයේදී අපි කරන්නේ මොකද්ද? ජීවත් වෙන කාලයේදී පින්නතුනි අපි කරන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරන එක. නේ? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු පරිහරණය කරන එකනේ අපි කරන්නේ.
එතකොට අන්න එහෙම අරමුණු පරිහරණය කරනකොට මොකද වෙන්නේ? ඔය සෑම අරමුණක්ම හට ගන්නවා නැති වෙලා යනවා. කොහොමද බලන්න? දැන් ඔන්න ඇහෙන් රූපයක් බලනවා. එතකොට ඒ රූපේ සම්බන්ධයෙන් චක්කු රූප, චක්කු විඥාන, චක්කු සම්පස්ස පත්‍ය වේදනා. ඒ ටික ඇති වෙනවා. එතකොටම අපි කනින් සබ්දයක් අහනකොට කන සම්බන්ධයෙන් අර කියන කාරණා ටිකම ඇති වෙනවා. මොකක්ද ඇති වෙන්නේ? සෝත සද්ද, සෝත විඥාන, සෝත සම්පස්සජා වේදනා. ඔය අතරේ නහයට ගඳකුත් දැනෙනවා, සුවඳකුත් දැනෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ඝාන, ගන්ධ, ඊට පස්සේ ඝාන විඥාන, ඊට පස්සේ ඝාන සම්පස්සජා වේදනා. ඔය විදිහට ඇති වෙනවා. දැන් එහෙම ඇති වෙන්න මොකද්ද වෙන්නේ? එහෙම ඇති වෙන්න අර කලින් ඇති වෙච්ච දේ නැති වෙලා යනවා. එහෙම ඇති වෙන්න කලින් ඇති වෙච්ච දේ නැති වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි නොමැරි කියලා කියන්නේ. දැන් ඒ නැති වෙලා යන්නේ මේ මොහොතේ. ඒක බොහෝම ඉක්මනකට සිද්ධ වෙන එකක්. ඒ ෂණිකව සිද්ධ වෙන නිසා මේක නැති වෙලා යනවා කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ ඔක්කොම එක වෙලාවෙම පවතිනවා, ක්‍රියාත්මක වෙනවා කියලා. නේද? රූප බලන්නේ, ශබ්ද අහන්නේ, ගන්ධ සුවඳ ආග්‍රහණය කරන්නේ මේ ඔක්කොම එක වෙලාවෙ පවතින දේවල් කියලා වෙන්නේ නෑ. ඒ හැම එකක්ම එක වෙලාවල පවතින්නේ. එක වෙලාවක පවතිනවා, තව එකක් හට ගන්නකොට මුලින් හටගත් එක නැති වෙනවා. එතකොට වෙන්නේ මොකක්ද? මේ වේගවත් ක්‍රියාකාරීත්වය නිසා එක දිගට පවතිනවා කියලා හිතන්න. හැබැයි ඒක එක දිගට පැවතීමක් නෙවෙයි, නොමැරීමක්. අන්න ඒකට කියන්නේ ෂණික මරණය කියලා. එතකොට අපි හැමෝම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ අරමුණු පරිහරණය කරනකොට මොනවාද වෙන්නේ? ජාති ගින්නෙන් ගිනි ගන්නවා. ඒ කියන්නේ අරමුණු හට ගන්නවා. ඒවා ඊට පස්සේ ජරා මරණ වෙනවා නැතිල. ඒ ගින්නෙනුත් ගින හට ගන්නව නැති වෙලා යන එකට තමයි ජරා මරණ කියන්නේ. ඊට පස්සේ ඒ හටගෙන නැති වෙන කාල සීමාව තුළ අර හටගන්න එක මොහොතකදී සිහිය පිහිටුවා ගන්න බැරි වීම නිසා මොකද්ද කරන්නේ? අන්න ඒ අරමුණේ ඇලෙනවා. ඒ අරමුණේ ඇලීම මුල් කරගෙන ඒක නැවත අපේක්ෂා කරනවා. අර අරමුණේ ඇලෙනවා කියන්නේ තණ්හානේ. තණ්හාවෙන් පස්සේ මොකද කරන්නේ? උපාදාන. අර අරමුණ ළඟට ගන්නවා. උපාදාන කියන්නේ ළඟට අන්න ගන්න කියන්නේ හිතට අර ගන්නවා. එතකොට හිතට අරගත්ත අරමුණ නැවත හිතන්න ගන්න. ඒකනේ සාමාන්‍ය කරන්නේ. ඉතින් දැන් මෙන්න මේ විදිහට අපි තණ්හාවෙන් බැඳෙන දේවල් අපිට ඕන විදිහට පවත්වා ගන්න ගියාට ඒව පවතින්නේ නැහැ. කැමැත්තෙන් තැම්පත් කරපුවා අපිට සමහර වෙලාවට හොයාගන්න බැරි වෙනවා. දැන් හිතන්න කම්පියුටර් එකක අපි පස්සේ ප්‍රයෝජනයට ඕන වෙයි කියලා හිතලා එක ෆෝල්ඩර්ස් වල පින්තූර එහෙම සේව් කරලා තියෙනවා. අන්න ඒ වගේ අපි තණ්හාවෙන් බැඳිලා උපාදානය කරලා අර අරමුණු සේව් කරලා තියෙනවා වගේ. අර භව කියලා කියන්නේ එහෙම සේව් කරලා තියෙන එක. ඊට පස්සේ දැන් ඔන්න අපි අර මොකක් හරි තැම්පත් කරපු මේ ෆොටෝ එකක් පින්තූරයක් බලන්න ආස හිතලා අර ෆෝල්ඩර් එකට ගිහිල්ලා බලනවා. බලනකොට මොකක් හරි ෆෝල්ඩ් එකක් ඉඳලා අර ෆෝල්ඩර් එක පින්තූරේ ඉරේස් වෙලා. ඒක එක්කෝ අවපැහැගෙන විලෙම නැත්නම් මොකක් හරි වෛරස් එකක් ඇවිල්ලා. එතකොට මොකද වෙන්නේ? එතකොට අන්න බලාපොරොත්තු වෙච්ච එක බලාපොරොත්තු විදිහට තිබුණේ නැති වුනහම අපිට දුකයි. නේද? අන්න ඒ වගේ තමයි. මේ අරමුණුත් අපි තැම්පත් කරගන්න ඒව තියෙනවා, අල්ලගන්න ඒව තියෙනවා, අපට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතන ඒව තියෙනවා. නමුත් ඒ අරමුණ අපිට ඕන විදිහට පාලනය කරගන්න බැරි වුණාම ඒ අරමුණ වෙනස් වෙලා යනකොට ඇති වෙන්නේ දුකක්. අන්න ඒක තමයි ශෝක කියන්නේ. එතකොට ඒ දුක හටගන්නේ කොයි වෙලාවද? මේ වෙලාවෙම. නේද? එතකොට ඒක ගැන කියවනවා නම්, අඬනවා නම්, ලත වෙනවා නම්, වැළපෙනවා නම්
දුක් වෙනවා නම් ඒ ඔක්කොම හටගන්නේ කොයි වෙලාවද? මේ වෙලාව. ඒ අනුව බැලුවාම අපි ඔක්කොම ගිනි ගන්නවා. කොයි වෙලාවද ගිනි ගන්න? මේ වෙලාවෙම. ඒතර ගින්න නිවන්න ඕන කොයි වෙලාවටද? ගින්න නිවන්න ඕනත් ගිනි ගන්න වෙලාවදනේ. ගිනි ගන්න වෙලාවට නිවන්න නැත්නම් මොකද ඇති වෙඩි? අර කියන්නේ සාමාන්‍ය මොකක්ද මේ යුද්ධයට නැති කඩුව පොස් කොටක් නැති කියලා නේද? ඒ වගේ ගින්න ඇති වෙන වෙලාවේදී ඒ ගින්න නිවා ගන්න බැරි නම් කමන්නේ ඔන්න මෙහෙ ඕන තරම් ගිනි ගත්තාවේ පස්සේ ගිහලා නිවා ගන්න බැරිය කියලා අතහැරලා දාලා හිටියොත් අපි විනාශ වෙලාම යනවනේ. එහෙනම් මොකද කරන්න ඕන? මේ කියන ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන් ඔස්සේ රූපාදී අරමුණු ගෝචර වෙනකොට අන්න ඒ අරමුණු මුල් කරගෙන තණ්හා උපාදාන ඇති වෙනවා නම් ඒවා ස්තනම නවත්තන්න ඕන. ඒ තැන්වලම නවත්තන්න ඕන. එතකොට දැන් එහෙම නැවැත්තුවොත් අන්න ගින්න නිවා ගන්න පුළුවන්. ඒතර පින්වත්නි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ පුරාම පැහැදිලි කරනවා. කාරණා පහේ ඒවා 6ක්. මොකද්ද කාරණා පහේ ඒවා 6? දැන් ඇහැ සම්බන්ධයෙන් කාරණා 5ක් කිව්වනේ. ඒ වගේම කන සම්බන්ධයෙන් කාරණා 5යි. සෝත සද්ද සෝත විඥාන සෝත සම්පස්ස සෝත සම්පස්සජා වේදනා. ඊට පස්සේ ධාන කියන්නේ නහයනේ. ධාන නායද ගෝචර වෙන අරමුණ ගන්ධ නාය අසුරේ තියෙන හිත ධාන විඥාන ඒ තුනම එකතු කරනවා ධාන සම්පස්ස ඒ එකතු වීම නිසා හට ගන්නවා වේදනා ධාන සම්පස්සජා වේදනා. ඊට පස්සේ දිව ජීවහා දිවට ගෝචර වෙන අරමුණ මොකද්ද? රස දිව අරමුණ දැනගන්න ස්වභාවය ජීවහා විඥාන ඒ තුන එකතු කරන ස්වභාවය ජීවහා සම්පස්ස ඒ එකතු වීම නිසා හට ගන්න වේදනාව ජීවහා සම්පස්සජා වේදනාව. ඊළඟට කායට ගෝචර වෙන අරමුණ ස්පර්ශ ඒක දැනගන්න ස්වභාවය කාය විඥාන ඒ තුන එකතු කරන ස්වභාවය කාය සම්පස්ස ඒකතු වීම නිසා හටගන්න වේදනාව කාය සම්පස්සජා වේදනාව. ඊට පස්සේ මනසට ගෝචර වෙන අරමුණු ධර්ම ඊට පස්සේ ඒ මනසට ගෝචර වෙන අරමුණු සිටිවිලි දැනගන්නා ස්වභාවය මනෝ විඥාන ඒ තුන එකතු කරන එක මනෝ සම්පස්ස ඒ එකතු වීම නිසා හටගනු ලබන වේදනා මනෝ සම්පස්සජා වේදනා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? මේ අරමුණු ගන්න සෑම අවස්ථාවකදී මේ කියන කාරණා පහ ඇති වෙල නැති වෙල යනවා. නේද? එතකොට ඒ ඇති වෙල නැති වෙල යනවා කියන්නේ මොකද්ද? ජාති වෙනවා, ජරා මරණ වෙනවා. ඒ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය කවුරු හරි කෙනෙක් දන්නේ නැත්නම් එයා මොකද කරන්නේ? ඒ ජාති ජරා මරණ වෙන අර ඔක්කොම අරමුණු ටික රාගයෙන් අල්ල ගන්නවා, ද්වේෂයෙන් ගැටෙනවා, මෝහයෙන් මුලා වෙනවා. ඒ තුල අර අරමුණු ගිනි අවුලව ගන්නවා. එතකොට ඒ අරමුණු වල එහෙම ගිනි ඇවිලෙමින් ඉන්නකොට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම පිච්චිලා යනවා. ඉතින් එතකොට දැන් ඔන්න ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියලා කියන්නේ සත්වයේ සම්පූර්ණ ක්‍රියාකාරකම. එතකොට මේ සම්පූර්ණ ක්‍රියාකාරකම් හා බැඳෙන සම්පූර්ණ ධර්මතාවයන් ජාති ජරා මරණ කියන මේ ගිනි වලට අහු වෙනවා. ඒ ගිනි වලට අහු වෙද්දිත් මොකද කරන්නේ? ඒ ගිනි වලට අහු වෙන බව දන්නේ නැති අය ඒ සියලු දේවල් අර කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු ඒහා බැඳුණු විඥාන හේතු සහිත ගන්න ස්පර්ශ ඒ නිසා හට ගන්න වේදනා සියල්ල නිට්ටයයි සුඛයි ආත්මයි කියලා හිතනවා. ඒ කියන්නේ වෙනස් වෙන්නේ මේවා හරිය සැප සහිතයි මේවා මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා. එහෙම හිතලා මොකද කරන්නේ? ඒ හිතපු අරමුණු වල තණ්හාවෙන් ඇලෙනවා. තණ්හාවෙන් ඇලිලා ඊට පස්සේ ද්වේෂයෙන් ගැටිලා මෝහයෙන් මුලා වෙලා රාගකින් අවශ්‍ය ගන්නවා, ද්වේෂකින් අවශ්‍ය ගන්නවා, මෝහකින් අවශ්‍ය ගන්නවා. ඒතර ඔන්න ගිනි අර ගන්නවා. එතකොට යා අරමුණු බලන්නේ
අරමුණු පරිහරණය කරන්නේ කොහොමද? ගිනි ගනිමින් නේද? ගින්නෙන් ඇවිලෙමින්. එතකොට අන්න ඒ ගිනි ගැනීමේ ප්‍රතිඵලය නිසා ආපහු ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන තත්වයට පත් වෙලා විහිං ගිනි ගන්නවා. එතකොට මෙන්න මේ තත්වය පෘථග්ජන සත්වයා හැම දිනාම උරුම කරගත්ත ස්වභාවයක් කියලා බුදුරජාණන් වහන්සේ අවධානය කරනවා. ඒ නිසා තමයි උන්වහන්සේ සබ්බම් භික්ඛවේ ආදිත්තං මහණෙනි මේ සියල්ලම ගිනි අරගෙනයි තියෙන්නේ කියලා මතක් කරගන්න. එහෙම කිව්වේ වෙන මොකටවත් නෙවෙයි. ගිනි අරගෙන තියනවා කියලා දැනගත්තට පස්සේ එහෙම කිව්වහම සාමාන්‍ය මිනිස්සු ඒව ඇලෙන්නේ නැහැ නේද? ගිනි ගත්තට පස්සේ. අන්නේ කලකිරීම ඇති කරවන්න. ඒතර නුවණ තියෙන එක්කෙනා අවබෝධයටපත් වෙච්ච එක්කෙනා මොකද කරන්නේ? කලකිරෙනවා. කොහොමද කලකිරෙන්නේ? අවබෝධයෙන්. අවබෝධයෙන් කලකිරෙන එක්කෙනා තරහින් කලකිරෙන එක්කෙනා නම් තරහ ඉවරුනාට පස්සේ ආපහු අල්ලගන්න. නේද? සාමාන්‍ය වේ ඕන කෙනෙක් කියන්නේ එක එක්කෙනාට එක තරහ වෙනවා, තාරිනවා, ඊට පස්සේ යාළුනාට පස්සේ ආයි සම්බන්ධ වෙනවා. අවබෝධයෙන් කලකිරෙන එක්කෙනා එහෙම අතහරින්නේ නැහැ. අවබෝධයෙන් කලකිරෙන එක්කෙනා తాවකාලික අතහැරීමක් නෙවෙයි කරන්නේ. එයා සදාතනිකව ඒ අතහරින්නට පෙළඹෙනවා. අන්නේ සදාතනිකව අතහරින කෙනා තමයි පින්වත්නි මේ කියන සියලු ධර්මතාවයන් අතහරින්න. ඒ සියල්ල අතහැරියට දවසට තමයි කෙනෙකුට නිවන් සුව සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරු මතක් කරනවා ඒවම් පස්සම් භික්ඛවේ සුතවා අරිය ශාවකෝ චක්ඛුස්මින් නිබ්බින්දති. මේ ඇහැ ගිනි අරගෙනවා කියලා දන්නවනේ. මේ ජාති ජරා මරණ ආදී ගිනි වලින් ඇහැ නිතරම ගින්නටපත් වෙනවා කියලා දන්නවනම් එයා ඇහි අවබෝධයෙන් කලකිරෙනවා. රූපයේහි අවබෝධයෙන් කලකිරෙනවා. ඒකත් ගිනි ගන්න එකන්නේ. චක්කු විඥානේ අවබෝධයෙන් කලකිරෙනවා. චක්කු සම්පස්සේ අවබෝධයෙන් කලකිරෙනවා. ඊට පස්සේ වේදනාවිත අවබෝධයෙන් කලකිරෙනවා. අන්න ඒකයි වැදගත් වෙන්නේ. ඇහි කලකිරෙන්න ඕන ඇයි? රූපේ කලකිරෙන්න ඕන ඇයි? චක්කු විඥානේ කලකිරෙන්න ඕන ඇයි? ඒ කලකිරෙන්න ඕන අවසාන ඉලක්කයක් තියෙනවා. ඒ තමයි වේදනාවේ කලකිරෙන්න ඕන. මොකද හේතුව වේදනාවේ කලකිරුණේ නැති වුණොත් වේදනාවෙන් තණ්හාවට පනිනවා. අන්න ඒ නිසා වේදනාවේ කලකිරෙන්න නම් අර වේදනාව ඇති වෙන්න පසුබිම් වෙච්ච සියලු කාරණාවල් මේ වගේ ගිනි අරගෙන තියෙන දේවල්, ඇති වෙලා නැති වෙලා යන දේවල්, නිස්සාර දේවල් කියන දැකීම ඒ පසුබිම දකින්න ඕන. ඒ දැකලා ඉවර වෙලා අන්න වේදනාවට ආවම නම් මේ වේදනාව මොකද්ද? මේක සුඛ වේදනාව, මේක දුක්ඛ වේදනාව, උපේක්ඛා වේදනාව. මේකත් ඇති වෙලා නැති වෙලා යන එකක්. ජාති ජරා මරණ වලට ගොදුරු වෙන එකක් කියලා එයා තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නව නම් එයා මේ වේදනාවේ මොකද කරන්නේ? වේදනාවෙන් තණ්හාවට යනවද? නැහැ. වේදනාපච්චය තණ්හා යන්නේ. එතකොට තණ්හාව යා නැවැත්තුව වෙනවා අර වේදනාවේ අවබෝධයෙන් කලකිරෙලා. එතකොට තණ්හාව නැවැත්තුම නම් තණ්හා නිරෝධා උපාදාන නිරෝධ. උපාදානියත් නිරුද්ධ කළා වෙනවා. කොයි වෙලාවද දැන් මේව කරන්නේ? මේව කරන්නේ මේ සංසාරේ ලබන ආත්මේ එහෙම නෙවෙයි. මේ කරන්නේ මේ රූපය දකින මේ මොහොතේම. මේ අවබෝධයෙන් මේ පසුබිම තේරුම් ගන්න එක්කෙනා එසැනින් ඊළඟ මොහොතේ කල යුතු කාර්ය හොඳින් තේරුම් ගන්න. ඒතර වේදනාව හැමතිස්සෙම සුඛ දුක් උපේක්ඛා වශයෙන් වෙනස් වෙවි ඇති වෙවි නැති වෙවි යනවා කියලා දකිනකොට එයා වේදනාවේ අවබෝධයෙන් කලකිරෙනවා. ඒ මුල් කරගෙන තණ්හාව ඇති කරගන්නේ. එතකොට තණ්හා නිරෝධා උපාදාන නිරෝධ. තණ්හාව නැත්තම් ඒවා අරමුණු ළඟට ගන්නෙ නැහැ. උපාදාන ඇති කරගන්න. උපාදාන නිරෝධා භව නිරෝධ. උපාදානෙ නිරුද්ධ කරා නම් නැවත නැවත ඒක හිතේ තැම්පත් කරගෙන ඒක ගැනම හිත හිතා ඉන්න. භව කියලා කියන්නේ තැම්පත් කරගන්න. භව නිරෝධා ජාති නිරෝධෝ. ඊට පස්සේ මොකද කරන්නේ? තැම්පත් කරගත් අරමුණ ආපහු හිත හිතා ඉන්න. ජාති කියන්නේ ඒකයි. ජාති කියන්නේ මැරිලා උපදිනවා කියන එක නෙවෙයි මෙතන මේ ධර්මතාවය සම්බන්ධයෙන් ජාති කියන්නේ මේ මොහොතේම නැවත නැවත ඒක උපදව ගන්නවා. නේද? ඊට පස්සේ ඉපදින එක ඊළඟ මොහොතේ ආපහු මැරෙනවා. අන්නකට මං කිව්වේ සිතිවිලිත් එහෙමයි. එතකොට හැම සිතිවිල්ලක්ම ඉපදෙනව මැරෙනවා. ඔක තමයි අර අතරතුරේ නොමැරි මැරි දසදහස් වරේ කියලා ජීවත් වෙන කාල සීමාවේදී දසදහස් වරන් කෝටි වාරයක් මේ මොහොතේම
උපදිනව පින්වත්නි නැති වෙලා යනවා. මෙන්න මේක තමයි ස්වභාවය. එතකොට මේ ස්වභාවය තේරුම් ගත්ත කෙනා මොකද කරන්නේ? තණ්හාවෙන් බැඳෙන්නේ නැති නිසා එයා දුකින් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ කාරණා ටික බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලාට පැහැදිලි කරාම උන්වහන්සේලා ඒ අසා අතිශයින් සතුටටපත් වුණාය. ඒ වගේම එතන හිටපු ස්වාමීන් වහන්සේලා දහසක් නම එකවර දහසක් නම ස්වාමීන් වහන්සේලා දහසක් දෙනා එකවර උතුම් මහරහතන් වහන්සේලා බවට පත් වුණා කියලා සූත්‍රාවසානයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ තමයි ආදිත්ත පරියාය සූත්‍රය කියලා කියන්නේ. ඉතින් දැන් රිවිෂන් දෙන්න වෙලාවක් නැහැ. කෙසේ වෙතත් අද මම හිතනවා ඔබ හොඳින් අහගෙන ඉන්න ඇති කියලා මේ සූත්‍ර දේශනාව මම කියලා දුන්නේ සූත්‍රයේ නම මොකද කියන බලන්න සූත්‍රය ආදිත්ත පරියාය සූත්‍රය. දැන් මේ තොල් හෙල්ලෙන විදිහට තමයි මම මේ උත්තර දෙනවා කියලා තේරුම් ගන්න නැත්නම්ව ඊට පස්සේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ගයාශීෂේ පරිහිරෙද්දී. එතකොට ආදිත්ත කියන්නේ ගිනිගත් කියන එක. ගිනිගත්ද කාරණා සියලු කාරණා සම්බන්ධයෙන් කරන ලද විස්තර කතනය තමයි ආදිත්ත පරියාය කියන්නේ. එතකොට මේ සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ සිද්ධ කරලා තියෙන්නේ කොහෙදද? ගායනාවේ මේ සූත්‍රයේ තියෙන පින්වත්නි මේ ඔපරේට් කර බණ කියන්නේ නිකන් ලේසිත් නෑ. කවුරු හරි මේකට උදව්වට ගන්න වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාව තියෙන්නේ සංයුක්ත නිකායේ සලායතන සංයුක්තේහි සබ්බ වර්ගයේ. සියල්ල ගිනිගත්තා කියලා උන්වහන්සේ සූත්‍රේ පටන් ගන්නවා. එතකොට සියල්ල කියලා කියන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරීත්වයකට පාවිච්චි කරන සියල්ල. මිනිස්සෙක් ජීවත් වෙනකොට ඒ ක්‍රියාකාරීත්වයට පාවිච්චි කරන්නේ මොනවද? ආයතන 6ක්. මොනවද ආයතන 6? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. අන්න ඒ ආයතන හා සම්බන්ධ වෙනවා කාරණා එක ආයතනයකට කාරණා කීයක් සම්බන්ධ වෙනවද? 5ක් සම්බන්ධ වෙනවා. දැන් ඇහැ කියන චක්කු කියන ආයතනයට සම්බන්ධ වෙන කාරණා 5 මොකද්ද? ඇහැ, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය සහ චක්කු සම්පස්සේ මුල් කරගෙන හට ගන්න සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් කියන වේදනාව. නේද? ඒතකොට ඒ වගේ කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඔක්කොටම මේ පහ එකතු වෙනවා. අන්න ඒ ඔක්කොම ගත්තාම සියල්ල. ඒ ඔක්කොම මොනවද වෙලා තියෙන්නේ? ගිනි අරගෙන තියෙනවා. මොනවයින්ද ගිනි අරගන්නේ? ඉස්සෙල්ලම ගිනි ගන්නවා ජාති ජරා මරණ කියන ගිනි වල. නේද? ජාති ජරා මරණ. ඊට පස්සේ ඔය ජාති ජරා මරණ කියන කාල සීමාවේදී සමහර අය ජාතියේ සිට මරණය දක්වා කාලයේදී අර කියන සියලු දේවල් කෙරෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳෙනවා. ඒක රාග, ද්වේෂ, මෝහ කියන්නේ ගිනි තුනක්. ජාති ජරා මරණ කියන්නේ ගිනි තුනක්. එතන 6යි. ඊට පස්සේ මොකද වෙන්නේ? තව ඒ බැඳීම නිසා රාග ද්වේෂ මෝහ වලින් බැඳිලා ඉන්න වෙලාවටත් ජාති ජරා මරණ වෙනවා. නේද? අරමුණු වල රාග ද්වේෂ මෝහ වලින් බැඳිලා ඉන්න වෙලාවට අපි බැඳුනා කියලා නොවෙනස්ව තියෙන්නේ නැහනේ. ඒ ඔක්කොම වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ආපහු අන්න තවත් දුක් හට ගන්නවා. මොනවාද ඒ හට ගන්න දුක්? ඒවට කියන ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියලා. ඉතින් අන්න ඒ දුක් සියල්ල ඒ කියන ගිනි සියල්ල තුලින් මේ සත්වයා ගිනි අරගෙනයි පවතින්නේ. ඉතින් එහෙම ගිනි අරගෙන පවතින සත්වයාගේ ගින්න නිවා ගන්න ඒ අය වෑයම් කරන්න ඕනේ. ඉතින් අන්න ඒකට අවශ්‍ය කරන මාර්ගෝපදේශනයක් තමයි අපි මේ ලබා දුන්නේ. ඒ නිසා ගිනි ගන්නවා කියලා කියන වැඩේ මේ වයසට යනකම් බලාගෙන ඉන්න දෙයක් නෙවෙයි. ඉපදිච්ච දවසේ ඉඳලා වයසට යනකම්ම මෙන්න මේ ගිනි වලට අහු වෙමින් ඉන්නේ. ඉතින් මේ ගිනි වලට අහු වෙන්න අපි නැවත සසරට වැටෙනවා. ඉතින් සසර ඉපදුනා නම් ජාති ජරා මරණ ආදී ගිනි වලට මුහුණ දෙන්න වෙනවා.
නේද? හැබැයි රාග ද්වේෂ මෝහ ආදී ගිනි වලට අහු නොවි ඉන්න ඔබ වෑයම් කරන්න ඕන. අන්න එහෙම වුණොත් ඔබට ඒ ගිනි නිවා ගන්න පුළුවන්. එහෙම නිවා ගන්න නම් මොකද කරන්න ඕන? මේ සියලු දේවල් ඇති වෙලා නැති වෙලා යනවා කියලා තේරුම් අරගෙන කටයුතු කරන්න. ඒ සඳහා පින්නත් ඔබ හැම දිනාටම සංයුත්ත නිකාය සලායතන සංයුත්තේ සබ්බ වර්ගයේහි සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ ගයා ශීර්ෂයේදී භික්ෂුන් වහන්සේලා රාශියක් මුල් කරගෙන දේශනා කරලා දහසක් භික්ෂුන් වහන්සේලා අරහත් ඵලයටපත් කරපු මේ ආදිත්ත පරියාය සූත්‍රය ඇසුරින් කළ සූත්‍ර දේශනාව උපකාරයක්ම වේවා මාර්ගෝපදේශනයක්ම වේවා කියලා අපි ඊට සිටින් ප්‍රාර්ථනා කර සිටිනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාව මෙලෙසින් සිද්ධ කරන්න සිය සදැහැති දායකත්වයේ දරා කටයුතු කළේ අපේ පින්වත් කුමාර් පුංචිහේවා මහත්මයා අමදියණිය ගායන දියණිය බෑනමුවන් ඇතුළු පවුලේ පින්නතුන් දම්ධාරා උයන්සිංහ ජාවදන පුංචිහේවා මහත්මණියට පින් අනුමෝදන් කිරීමේ හෘදයාංගම බලාපොරොත්තු පෙරදරි කරගෙන පින්කම කළේ. ඉතින් මේ ඔබ මේ තිරෙහි දකින්නේ ඒ මහත්මණිය වෙනුවෙන් මේ පවුලේ පින්නතුන් සිදු කරන ලද පින්කම්. ඉතින් ඒවා ඔබට කියවන්න පුළුවන්. මම නැවත අලුතෙන් කියවිය යුතු වන්නේ නැහැ. කියවන්න පහසු නිසා තමයි මේ විදිහට දැම්මේ. විවිධ විහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන බොහෝ පින්කම් සිදු කරන විශේෂයෙන්ම අපේ අලව්ව පනාදණ්ඩ පැනසිහසෙන සුළු ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු මේ දවස්වල ලහි ලහියේ සිද්ධ වෙනවා. ඉදිරියේ යෙදෙන වස්සාන කාලයේදී ස්වාමින් වහන්සේලාට වස් සමාදන් වීමේ ඉඩ අවකාශ සලසා දීමේ බලාපොරොත්තු වෙන. ඉතින් ඒ සඳහා ඔබට සහභාගී වෙන්න දායක වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ පින්නතුනුත් ඒ සඳහා දායකත්වයේ දරා කටයුතු කරපු බව අපි මේ වෙලාවේදී ඉතාම කෘතවේදීව සිහිපත් කරනවා. ඒත් එක්කම මේ ධර්ම දේශනාව බොහෝ දිනාට ශ්‍රවණය කරන්න ඉඩ අවකාශ සලසා දුන්නා. ඉතින් පාටිසිපන්ස්ලා 80ක් මේ දේශනාව හා සම්බන්ධ වෙන බව සඳහන් වෙලා තිබෙනවා. ඉතින් ඒක විශාල ධර්ම දානමය පින්කමක් හැටියට අපි සලකනවා. ඉතින් විශේෂයෙන්ම මේ නම් සඳහන් කරපු සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්න ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන හැමට ආශිර්වාද කරන්න පින්කම කළේ. ඉතින් ඒ ධම්ධාරා මහත්මණිය ප්‍රධාන කරගත්තේ පුංචිහේවා පවුල පින්නතුන්ගේ දෙපාර්ශ්වයේ මේ ගිය ඥාතීන්ට අපි පින් පවරමු. ඒ වගේම අප ගුරු දේවෝත්තම අතිපූජනීය මඩිහි මහානායක මාහිම්පාණන් වහන්සේ, අම්පිටියේ ශ්‍රී රාහුල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදී උතුම් සංඝ පීතෘන් වහන්සේලාටද, නාවුතුනේ ගුණසිරි ලොකු හාමුදුරන් වහන්සේ, මහාචාර්ය ධම්මවිහාරි ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලු ස්වාමීන් වහන්සේලාටද අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපේ දයාබර මෑණියන් වහන්සේ පරලෝකසපත් වෙලා ජූලි මාසේ 5 වෙනිදාට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. ඉතින් එදාට අපිට පින්කමක් දානමය පින්කමක් හොඳින් කරගන්න අවකාශ ලැබෙන්නේ නැහැ. නමුත් ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා. විශේෂයෙන් ප්‍රඥා නාලිකාවේ දවස පුරාම වැඩසටහන් සඳහා අප දායකත්වයේ දරන දායක පින්නතුන්ගේ සහයෝගයෙන්, ඒ වගේම බෞද්ධ නාලිකාවේ සවස අපේ පූජනීය මිරාවත පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේ දේශනාවක් පවත්වනවා. ඒ සියලු දේශනා බෞද්ධ නාලිකාවේ සහ ඒ වගේම ප්‍රඥා නාලිකාවේ පැවැත්වෙන්නේ ජූලි 6 වෙනිදා බව කරුණාවෙන් සැලකන්න. ඒකට ඔබට සම්බන්ධ වෙලා ශ්‍රවණය කරන්නට අවකාශ ලැබෙනවා. ඉතින් මේ තුලින් පහළ කරගන්න උදාාරතර කුසල ශක්තිය අපි පරලෝසපත් ඥාතීන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන් මද සිහිපත් කරන ධම්ධාරාවයන් සිංහ පුංචිහේවා මහත්මණියට, අනිකුත් ඒ ආච්චිල සීයල තාත්තලා ආදී හැමෝටම මේ පින් අනුමෝදන් පරලෝසපත් ඥාතීන්ටත් පින් පවරමු. සියලු ඥාතීහු පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියන අදහසින් අපි ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
ඉදං වූ ඥාති ඉදං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ලෝකයක් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණය මේ පින්නතුන් සෑම දිනාටම සලසත්වා. විශේෂයෙන්ම මේ දේශනාව සඳහා දායකත්වයේ දරා කටයුතු කරපු අපේ කුමාර පුංචේව මහත්මයාට, දියණියට, බෑණනුවන්ට, ඒ පවුලේ හැමෝටම සහභාගීව සිටින පින්නතුන් සෑම සියලු දෙනාටම දෙවියන්ගේ ආශීර්වාදය රැකවරණය සිද්ධ කරත්වා. හැම යහපතම සිද්ධ කරත්වා කියන ප්‍රතිමින් අපි දෙවියන්ටත් පින් දෙමු. චාමේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. චාමේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. චාමේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හොඳයි. අද මේ පින්කම හා බොහෝ දෙනා සම්බන්ධ වෙලා සිටිනවා. විශේෂයෙන්ම අපේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනයේ බොහෝ දායකයෝ සම්බන්ධ වෙලා සිටින බව මට පේනවා. ඒ වගේම දෙස් විදේශයේ සිටින අපේ හිතවත් දායක පිරිස මේ පින්කම හා සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ ඇමරිකාව, කැනඩා වගේ රටවල් වලට මධ්‍යම රාත්‍රියත් ආසන්න වෙලා තියෙද්දි පවා නිදිවරා මේ දේශනාව බොහෝ දෙනා ශ්‍රවණය කරන ඕස්ට්‍රේලියාවේ පිරිස ඉන්නවා, දුබායි වල පිරිස ඉන්නවා, විවිධ රටවල් වල අපේ දායක පින්තුන් සිටින බව අපිට පේනවා. ඉතින් මේ හැමෝටම අපි මේ වෙලාවේ හෘදයාංගමව ආශිර්වාද කරනවා, සුබ පතනවා, සිත ප්‍රාර්ථනා කරනවා. හැමෝම හොඳට නිදුක් නිරෝගීව සුවපත් පරිස්සමෙන් ජීවත් වෙන්න, මේ රෝග ව්‍යසන වලට ගොදුරු නොවි සුවපත් වෙන්න. ඔයත් හොඳින් සුවපත් වෙන්න තරමට තමයි ඔබේ ජීවිත සුරක්ෂිත වෙනවා. වගේම ඔය වාගේ ශ්‍රද්ධා සම්පන්න, ගුණ සම්පන්න දායකයෝ හොඳට හිටියොත් තමයි සම්බුද්ධ ශාසනයත් හොඳින් චිරස්ථායී වෙන්නේ. ඉතින් ඒ සඳහා ඔබ හොඳින් සුවපත් වෙන්න කියන මතක් කිරීමක් මේ වෙලාවේදී කාරුණිකව සිද්ධ කරමින් සෙත් පතනවා. ඒ වගේම ඔබට යලි මතක් කරන්නේ ජූලි මාසේ 1 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක් එදා ලංකාවේ වෙලාවෙන් හවස 4ට ධර්මපන්ති පටන් ගන්නවා. සූත්‍ර සාකච්ඡාවක් සිද්ධ කරන සූත්‍ර දේශනාවක් ඔබට දර්ශනය කරන්න අවකාශ සලසා දීලා ඒ පිළිබඳව කරුණු කියන්න ධර්මපන්තිය පටන් ගන්න අපි බලාපොරොත්තු වෙන ඉතියටත් සම්බන්ධ වෙන ඊට අදාළ ලින්ක් එක මම ඔබට කල්ැතුව ලැබෙන්නට සලස්වනවා. ඉතින් හැම දිනාටම අපි එක සිතින් ආශිර්වාද කරනවා. මේ උදාාරතර කුසල ධර්මයන් ගණන්ත ආශිර්වාද බල මහිමෙන් හැමෝටම නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ උදා වේවා. හැම දිනාම සුවපත් වේවා. මේ උතුම් කුසලයෙන් මට අමා නිවන් සුව පිණිස වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරා. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටිය සද්ධා සීල දයාවා සම්බුද්ධ පුත්තං නමෝ. සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. හැමදෙනා පෙරවන් කරණයි. වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.